නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අපේ මේ ජීවිතවල පින්වතුනේ හරියට බරක් පතලක් නොතේරීම නිසා, නොසිතීම නිසා අපි නරක දේවල් ගැන සලකනවා. ඕක ඉතින් පොඩ්ඩක් වෙලානේ, එහෙම නැත්නම් පොඩි දෙයක්නේ, පොඩි දෙයක් නිසා කමක් නැහැ, මෙහෙම නැත්නම් පොඩ්ඩක් නිසා කමක් නැහැ කියලා. හැබැයි අපි ජීවිතේ හොඳට හිත ඇතුලේ තැම්පත් කරගත යුතු දෙයක්, නරක දෙයක් සුළුවෙන් පුරුදු වුණත් ඒක හරි භයානකයි. නරක දෙයක් සුළුවෙන් පුරුද්දට ගියත් ඒක හරිම භයානක එකක්. ඒකට හේතුව නරකෙන් නරකක්ම උපද්දනවා මිසක් නරකින් හොඳ දෙයක් උපද්දන්නේ. ඒ නිසා හොඳට අදහසක් ඇති කරගන්න, අද මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පෙරම නරක දෙයක් සුළුවෙන් පුරුදු වුණත් ඒක නරකක්මයි. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරන්නේ ඉතාලියේ පදිංචි පින්වත් එස්.එම්. තාමර චන්ද්‍රසේකර මහත්මයා, ජී.කේ. නිදර්ශා සංජීවනී මහත්මිය, ඒ වගේම ආර්.ඒ. තලතා ප්‍රියංගනී මහත්මිය යන පින්වතුන්ලා. ඒ පින්වතුන්ලා මේ ධර්ම දානය සිද්ධ කරන්නේ මාර්තු මාසයේ 17 වන දිනට, හෙට දවසට 6 වෙනි උපන්දිනය සමරන පින්වත් එස්.එම්. සදෙව් සුභාසිත පුතාට මේ සියලු පුණ්‍ය ධර්මියෝ ආශිර්වාදයක් කළා. මේ පුතාට නිදුක් නිරෝග සුවය සැලසේවා, දීර්ඝායුෂ සම්පන්නිය පිණිස මේ පින හේතු වේවා කියන උතුම් වූ පුණ්‍ය ප්‍රාර්ථනාවෙන් යුක්තව පින්වතුනි, අද අපි මේ උතුම් ධර්මයේදී ඉගෙන ගන්නේ පළමු කොට පලාස ජාතකය. පලාස ජාතක පුවත කියලා කියන්නේ අපේ ජීවිතේට ඊටාම වැදගත් පණිවිඩයක් අරගෙන එන ජාතක පුවතක්. එරඹදු ගස බිඳ දැමූ නුග ගසේ කතාව තමයි ඔබ මේ අහන්න සූදානම් වෙන්නේ. ඒ දවස්වල අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කළේ සවැත් නුවර ජේතවනාරාමයේ. ওই කාලේ ජේතවනාරාමයේ එක්තරා තරුණ භික්ෂුවක් පිණ්ඩපාතේ වඩිනකොට අලංකාර වස්ත්‍රයකින් සැරසී ගියපු පියකරු ස්ත්‍රියාවක්ව දැක්කා. මේ ස්ත්‍රියාව දැක්ක ගමන් මේ භික්ෂුවගේ හිත ඒ ස්ත්‍රියාව කෙරෙහි වසඟ වුණා. ඒ ස්ත්‍රියාව ගැනම නිතර නිතර කල්පනාවට වැටුණා. එතකොට මේ භික්ෂුන් වහන්සේ ඒ ස්ත්‍රියාව ගැන මෙනෙහි කිරීම නිසාම හිත කුසලයෙන් බැහැර වුණා. හිත අකුසලයේ බැසගත්තා. දැන් එකපාරක් දැකපු ස්ත්‍රියක්. ඒ ස්ත්‍රියව මොහොතකට දැක්කේ හැඩට අඳගෙන ගියපු නිසා, ඇගේ රූපෙත් ලස්සන නිසා පොඩ්ඩක් හොඳට ඈ දිහා ඇහැරලා බැලුවා. ඒකම හිත ඇතුලේ තෙරපි වැඩ කරන්න පටන් ගත්තා.
බේරිලක් නැතුව ගියා. ඉතින් ඒ ගැන හිතීම නිසාම භික්ෂුවගේ දානේ වළඳන පිරිය නැතුව ගියා. භික්ෂුවට නිින්ද නැතුව ගියා. භික්ෂුවගේ කල්පනාව සම්පූර්ණයෙන්ම නොමග ගිහිල්ලා කෘෂ වෙලා දැන් අවසානයේ ඔන්න සිවුරු හැර යන්න කල්පනා කරනවා. ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාට දැනුවත් කළා ස්වාමීනි මට අමාරුයි මේ මහානකම කරගන්න. මා කල්පනා කරේ සිවුරු අරින්ටයි. ඉතින් ඒ මොහොතේ අපගේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා මේ භික්ෂුවව කැඳවාගෙන ගියා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ තවත් 500 නමක් භික්ෂුන් වහන්සේලාත් එක්ක ධර්ම කතාවේ වැඩ හිටියේ. එතකොට අර භික්ෂුව මෙතෙන්ට එකතු කරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ විමසුවා පින්වත් මහණෙනි මොකෝ මේ අකමැත්තෙන් වගේ මේ භික්ෂුව එකතු කරගෙන ඉන්නේ. එතකොට භික්ෂුව ගැන තොරතුරු අර ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා කියා හිටියා. ඉතින් ඒ වෙලාවේ තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් කරුණු විමසනවා. කරුණු විමසලා දැනගෙන ස්ත්‍රියාවක් නිසා හිත කැළඹුණා කියලා දැනගත්තට පස්සේ අර 500ක් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම අවවාද කළා. දැන් අර සිවුරු අරින්න හිතන භික්ෂුවත් එතන ඉන්නවා, ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් එක්ක එතෙක් වෙලා දහම් කතාව ශ්‍රවණය කරමින් හිටපු 500ක් විතර මහා සංඝ පිරිසත් ධම් සභා මණ්ඩපේ හිටියා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි මේ බිහිසුණු සසරෙන් පැනගන්ට කැමති යම් කිසි කෙනෙක් හොඳ කල්පනාවෙන් තමයි හැමතිස්සෙම වාසය කළ යුත්තේ. හිතේ කෙලෙස් ඇති වෙච්චි සැනින්ම මේ කෙලෙස් නම් මාව මහා විනාශයකට පමුණුන දෙයක් වෙන්න ඕන කියලා කෙලෙස් ගැන සැක ඇති කරගන්න ඕන. කෙලෙස් කියන දේ සැක කරන්න ඕන. සැක කළ යුතු තැන සැක කළ යුතුමයි. කෙලෙස් කියලා කියන්නේ ආන් එහෙම සැක කළ යුතු තැනක්. මේ ක්ලේශේ මාව පරිහානියටපත් කරනවා. මේ ක්ලේශේ මගේ මෙලොවත් වනසනවා. මේ ක්ලේශේ මගේ පරලොවත් වනසාවි. මේ ක්ලේශේ මගේ සසර ගමනම වනසාවි. ආන් එහෙම සැක කරන්න ඕන. කෙලෙස් කියලා කියන්නේ ඩිංගිත්තක් වුණත් සැක කළ යුතු දෙයක්මයි. දැන් වහ කියන්නේ අංශු මාත්‍ර වුණත් විසක්. අධිමාත්‍ර වුණාට පස්සේ ඒක ජීවිතේ නැති කරනවා. සාමාන්‍ය වස චුට්ටක් ශරීරගත වුණත් ශරීරයට හානියක් මිසක් ශරීරයට යහපතක් වෙන්නේ නැහැ. වස කියලා කියන්නේ විසක්මයි. ඉතින් ඒ වගේ කෙලෙස් ගැන සැක කරන්නම ඕන. එය සතුටින් පිළි අරගෙන ආස්වාදයෙන් මෙනෙහි කිරීම හරිම නරක එකක්. ඒ අකුසල සහගත සිතුවිලි මාත්‍රයක් වෙන්න පුළුවන්. හැබැයි ඒක ලොකුවට වැඩිගෙන ගියාට පස්සේ ඒක තමන්ගේ ජීවිතේ වනසන මහා බලවේගයක් බවට පත් වෙනවා. ඒ නිසා අකුසල් හිතවිල්ල පුංචි කියලා ඒක නොසලකා ඉන්න හොඳ නෑ. සැක කළ යුතු තැන සැක කළ යුතුමයි. කවුද මෙහෙම වදාළේ? තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ කියනවා මෙහෙම මහණෙනි එරඹදු ගස වෙනසූ කුඩා නුගයක් වගේ මහා විනාශයක් ඔබේ ජීවිතයට ඇති වෙන්න පුළුවන්. එරඹදු ගසක් වෙනසූ මහා නුගේ වගේ අර පුංචිවට තියෙන අකුසලයේ ඔබ වනසා දාන්නට නම් දෙන්න එපා. ඉස්සර හිටපු නුවණැත්තොත් මහණෙනි සැක කළ යුතු දේ සැක කළාමයි. සැක කළ යුතු දේ සම්බන්ධයෙන් සැක කළ යුතු දෙයක් ලෙස සැලකුවාමයි. ඒ නිසා මහණෙනි ඒක හොඳට මතකේ තියාගන්න කිව්වා. ඔතන හිටපු එක භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාන් වහන්සේ මේ අතීත පුවතක් ගැන කියපු කාරණේ දැනගන්න උවමනාවක් ඇති වුණා. ඒ භික්ෂුන් වහන්සේ නැගිටලා හිට සිවුර ඒකාංශ කරලා බුදුරජාණන් වහන්සේට ගෞරවයෙන් වැඳා වන්දනා කරලා ඉල්ලා හිටියා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඉස්සර හිටපු නුවණැත්තෝ සැක කළ යුතු දේ සැක කරපු කතාව අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා. ඕන්නේ වෙලාවේ තමයි මේ පලාස ජාතක පුවත තිලෝගුරු භාග්‍යතුන් වහන්සේ වදාළේ. ගොඩාක් ඉස්සර කාලෙක බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ඔය කාලේ මහ බෝධිසත්වයෝ උපන්නේ ස්වර්ණ හංස යෝනියේ.
ඒ හංසයෝ විශේෂයෙන් සාමාන්‍යයෙන් අද කාලේ අපි දකින මේ සුදු පාට හංසයෝ නෙමෙයි. හිමාල පර්වතයට වෙන්න චිත්‍රකූට කියලා එක්තරා පර්වත කොටසක් තිබිලා තිනවා. චිත්‍රකූට පර්වතේ. ওই චිත්‍රකූට පර්වතයට වෙන්න පිංගුතුනේ අතීතේ ඔය ස්වර්ණ හංස පිරිස වාසය කරලා තියෙනවා. දැන් ගත්තොත් එහෙම වත්මන වෙනකොට ඒ හිමාල පර්වතයේ හිටපු ඇතැම් සත්තු අපිට ඉන්නවද නැද්ද කියන එක හරියටම කියන්න බෑ. නමුත් ඒ සත්තුත් එක්ක සම්බන්ධයක් නෑ. දැන් චද්දන්ත හස්තීන් ගත්තාම මේ කාලවකවානු වෙනකොමුත් චද්දන්ත හස්තීන් ඉන්නවද නැද්ද කියන එක හරි හොඩුවාවක් නැති එකක්. නමුත් එකල ඉඳලා තියෙනවා දල 6ක් තිබුණු චද්දන්ත හස්තියෝ හිමාලයට වෙන්න. ඒ වගේ ඔය ස්වර්ණ හංසයෝ කියලා කියන්නේ හිමාල පර්වතය ඇසුරු කරගෙන වාසය කරපු පිරිසක්. ඒ ස්වර්ණ හංස යෝනියෝ තමයි අපේ මහා බෝධිසත්වයෝ ඒ කාලේ උපන්නේ. ඉතින් මේ ස්වර්ණ හංසයා කෙමෙන් කෙමෙන් වැඩිවියට පත් වෙනකොට ස්වර්ණ හංස රාජෙක් බවට පත් වුණා. චිත්‍රකූට පර්වතයේ රන් ගුහාවක මේ ස්වර්ණ හංස රාජයාත් අනිත් පිරිසත් වාසය කළේ. ඔය දවස්වල හිමාලයේ ඉබේ හටගත්ත විලක ඉබේ හටගත්ත ඇල්හාල් හොඳට වැවිලා තිබිච්ච කාලයක්. මේ ස්වර්ණ හංස රාජයා උතනට එනවා. ඒවා කාලා හිට රන් ගුහාවේ විවේකයෙන් වාසය කරනවා. හංසයා පියාඹගෙන එන අතරමඟ වනාන්තරේ මහා එරඹදු ගහක් තිබුණා. හංසයා ඔය එරඹදු ගහේ අත්තක් මත වහලා විවේක ගන්නවා. ඊට පස්සේ තමයි අර විලට ගිහිල්ලා ඇල්හාල් ආදිය කාලා විවේක සුවයෙන් වාසය කරන්නේ. හංසයා නිතර විවේක සුවයෙන් වාසය කරන්න පැමිණිච්චි ඔන්න ඔය එරඹදු ගස මත ඒ වෘක්ෂයේ එක්තරා දෙව් විමනක්. අපි කියන්නේ රුක්ෂ දෙවිවරුන්ගේ විමාන. අන්න එහෙම විමානයක් තිබුණා. ඔය විමානයේ හිටියා සොඳුරු දේවතාවෙක්. ඔය දේවතාව මේ ස්වර්ණ හංස රාජයාත් එක්ක යම් ලෙන්ගතුකමක් හිතවත්කමක් ඇති කරගත්තා. මොකද මේ හංසයා නිතර එනවනේ. නිතර එරඹදු ගහට ඇවිල්ලා විවේක සුව ගන්න හැටි දැක්කාට පස්සේ මේ ස්වර්ණ හංස රාජයාත් එක්ක අර රුක්ෂ දේවතාවා යම් හිතවත්කමක් සුහද භාවයක් ඇති කරගත්තා. දැන් නිතර දෙන්න ඔතෙන්ට එකතු වුණාට පස්සේ යම් කතා බහකින් වාසය කරනවා. මේ කතා බහ සමහරවිට ඒ දෙවියන්ට පුළුවන්කමක් තියෙන්න ඇති හංස රාජයාත් එක්ක හංස රාජයාට තේරෙන විදිහට කතා බහ කරන්න. එහෙම නැත්නම් ඒ කාලේ ඒ හංස රාජයන්ට සාමාන්‍යයෙන් දෙවිවරුත් එක්ක සාමාන්‍ය විදිහට කතා කරන්න හැකියාවක් තියෙන්නේ නැති. කොහොම හරි මේ ස්වර්ණ හංස රාජයාත් මේ රුක්ෂ දේවතාවත් නිතර කතා බහින් කල් ගෙව්වා. කාලේ ගත වෙනකොට එක්තරා කිරිල්ලියක් නුග ගෙඩි කාලා ඇවිත් එරඹතු ගහේ අත්තක වහලා හිටියා. අතුපතරේ ඉඳලා වර්චස් කළා. ඒ වර්චස් කරනකොට මේ නුග ගෙඩිනේ කාලා හිටියේ. ඒ නුග ගෙඩි වල අර නුග ඇට මේ එරඹදු ගහේ රුක්ෂයක දෙබලකට වගේ වෙන්න හිට්ටා. හිටලා ඊටාම කුඩා නුග පැලයක් එතනින් පැන නැග්ගා. මේ පැන නැග්ග නුග පැලේ අඟල් 3ක් 4ක් විතර උසට ඒක නිකන් නැගිලා අර රෝස පාට අංකුරේ දලුලාලා තිබුණා. ඒක හරි හැඩයි. පුංචිට තිනකොට බලන්න ඔය ගස්වල පුංචිම අවදිය එක්කලා කොළ පාටයි එක්කලා රෝස පාටයි. ඔය වගේ ඒක දැක්කම හරි ආස හිතෙන ලස්සනක් තියෙනවනේ. මේ නුගපලේ රෝස පාට අංකුරයක් දලුලියලා තිබුණේ. ඔය අංකුරේ දලුලාලා තිනකොට අර හංස රාජයා උතින්ට පැමිණුණා. පැමිණලා මේ දෙවියත් එක්ක කතා බහ කරන අතරේ එක පාර හංස රාජයා දැක්කා. අර චූටි අංකුරේ. ඒ වෙනකොට අඟල් 3යි 4යි. දැකපු ගමන් හංස රාජයා තිගැස්සුණා. තිගැස්සිලා හිට රුක්ෂ දේවතාවට කිව්වා මිත්‍රයා
මට නම් ආන්න අර පුංචිම පුංචි අංකුරේ තුල අනාගතේ වෙන්න පුළුවන් මහා භයානක අනතුරක් පේනවා නෝයි. අර බලන්න. අතර කරුවේ හීනියට නුග පැලයක් මතුවලා තියෙන හැටි. ඔය නුග කියලා කියන්නේ යම් ගහක පැලවුණොතින් ඒ මුල් ගහ නසාගෙන හැදෙන එකක්. ඔය නුග ගහ කියලා කියන්නේ එසේ මෙසේ එකක් නෙමෙයි. ඕක යම් ගහක් ආධාරයෙන් හැදුනොත් එහෙම මුල් ගහ වනසනවා. මව් ගස මරාගෙනයි වැඩෙන්නේ. ඒ හින්දා මෙයාට නම් ලොකු වෙන්න දෙන්න නාකයි. මෙයා පැලේ කාලෙම වනසලා දැම්මුත් මිත්‍රයා ඔබට පහසුවක් වෙයි. එහෙම නැත්තම් මට පේන්නේ මෙයා ලොකු වෙලා ඔබේ විමානේ වනසලා ඔබට ඉන්න හිටින්න තැනක් නැති වෙන පසුබිමක් වගේ මේ හැදීගෙන යන්නේ. මිත්‍රයා මට නම් මේ ගැන සැකයි. සැක කළ යුතු තැන නම් සැක කළ යුතුමයි කිව්වා. ඒක මේ විදිහේ ගාථාවකම කියලා තියෙනවා. අන්න යාළුවේ ඔබගේ විමානය මත පුංචි නුගරුකක් පැලවි හැඩට තියෙනවා. ඔබේ ඇකයේ ඔය නුගරුක ඉන්ට ගියෝතින් එය හිමිහිට ලොකු මහත් වෙලා මේ විමානයේ අතු ඉති කඳ නසා දමාවි. එයින්ම ඔබ වෙනසී යාවි. ඔහොම සිහිපත් කළා. එතකොට එරඹදු රුක්ෂයේ දේවතාවා බෝධිසත්වයන්ගේ මේ අවවාදේ එහෙම හිතට ගත්තේ නෑ, ගණන් ගත්තේ නෑ. ගණන් ගන්නේ නැතුව අර චූටි නුග අංකුරේ දිහා බලාගෙන ඒ දේවතාවා කිව්වා මෙහෙම. අනේ සිඟිති නුගරුක ගැන මට බයක් නැති. ඔය නුගරුක හොඳින් වැඩේවා. මාත් මවක් පියෙක් වගේ මේ නුගයට පිහිටක් වෙනවා. එතකොට මේ නුගේ වැඩි වයසක මව්පියන්ට පිහිට සදන දරුවෙක්සේ මට පිහිට සදාවි. දෙවියා ওই විදිහේ ටිකක් පඬිත් කතාවක් කිව්වා. අර කිව්ව කතාව පොඩ්ඩක්වත් ගණන් ගත්තේ නැහැ. ඕක ගැන මට බයක් නැහැ කිව්වා. ඔය පුංචි නුග ගහ. එයාට මං දරුවෙකුට වගේ ආරක්ෂාව සලසනවා. එයා ලොකුට හැදුනට පස්සේ එයා මහා විශාල වෙලා මටත් ආරක්ෂාව සදාවි. හංස රාජයා දෙවියාගේ මේ අදහසට එකඟ වුණේ. මේ දෙවියාගේ අඥාන භාවය ගැන ඊළඟට මේ දෙවිය අවවාද ගණනකට නොගැනීම ගැන හංස රාජයාගේ හිතේ කලකිරීමක් හටගත්තා. හංස රාජයා කිව්වා මිතුර ඔබට නැවතත් මා මෙය පවසන්නේ ඔබගේ ඔය ඇකේ වැඩෙන ඔය කිරිගස භයානක බවයි. මේ පවසා මානන්ද යන්ත්‍ර යනවා. නමුත් නුගරුක මෙතන හැදී වැඩෙනවාට මගේ කිසිම කැමැත්තක් නැතේ කිව්වා. හංස රාජයා අවවාදයේ අනුශාසනාව නුවණැත්තෙක් විදිහට දීලා ඒක පිළිගත්තත් එකයි නැතත් එකයි කියලා අතහැරලා දාලා යන්න ගියා. අත්තට විහිදාගෙන චිත්‍රකූර පර්වතයේ වෙත ඉගිලී ගියා. එදායින් පස්සේ මේ හංස රාජයා යලි ඒ පැත්ත පළාතේ පැමිණුන්නේ. ඒ හේතුව හංස රාජයාගේ මේ මිත්‍ර සන්තවය හංස රාජයා පැවැත්වුවේ වැදගත් විදිහට. මිත්‍රයෙකුට පුළුවන් වෙන්න ඕනේ තවත් මිත්‍රයෙකුට දෝෂයක් අඩුපාඩුවක් පෙන්වලා දෙන්න. ඒක පෙන්වලා දෙනකොට අනිත් කෙනා ගණන් ගන්නේ නැත්තම් මේ මිත්‍ර සන්තවයේ ඇති ඵලය මොකද්ද? යම්කිසි යහපතක් පෙන්වා දෙනකොට ඒ යහපත ගණනකට ගන්නේ නැත්තම් යම් මිතුරෙක් ඒ මිත්‍ර සන්තවයේ කිසි ඵලයක් නැහැ. ඉතින් මිත්‍ර සන්තවය කියලා කියන්නේ පින්වතුනි යම් ඵලයක් සහිතව තිබිය යුතු දෙයක්. දැන් අද වෙනකොට නම් මිත්‍රයෝ කියලා කියන්නේ නිෂ්පලයිනේ, කාලේ කණ්ඩනේ මිත්‍රයෝ ඉන්නේ. අද මිත්‍ර සම්බන්ධතා ගොඩක් වෙලාවට නිෂ්පලයි. ඔහේ යන්නේවා තියෙන්නේ. නමුත් මිත්‍ර භාවය කියලා කියන්නේ ජීවිතයක් සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් මහ බලවේගයක්. ඒ මිත්‍ර භාවය අපි ඇති කරගන්න ඕන අපේ ජීවිතයට යහපත සලසන කෙනෙක් එක්කයි. ඒ වගේම අපටත් යහපතක් පෙන්වා දිය හැකි කෙනෙක් එක්කයි මිත්‍ර සම්බන්ධය. එදා මේ මිත්‍ර සම්බන්ධය කැඩුනා. බෝධිසත්ව ස්වර්ණ හංස රාජයා යලි කවරදාකවත් එරඹදු ගස වෙත පැමිණුන්නේ නැහැ. කල් ගත වෙනකොට
අර රෝස පාටට තිබිච්චි නුග අංකුරය කෙමෙන් කෙමෙන් අතු ඉති විහිදී වැඩි ගියා. අතු ඉති ලොකු වෙලා මහා සුවිශාලයට එරඹදු ගහ මතම නුග ගහ හැදෙනකොට මේ එරඹදු ගහේ විමානය කරගෙන ඉන්න දේවතාවට අමතරව ඒ ගහ උඩම නුග ගහේ රුක්ෂ දේවතාවෙක් හැදුනා. ඒ නුග ගහේත් විමානයක් සැකසුණා. දැන් නුග රුක්ෂයේ දේවතාවෙක් ඉන්නවා. එරඹදු ගහ දෙකට බෙදී ගියා. නුග ගහ හොඳට උස් මහත් වී වැඩෙද්දී එරඹදු ගහේ අතු කඩාගෙන ඒ අතු ඉති ඔක්කොම සම්පූර්ණයෙන්ම පොළොවට වට්ටගෙන නුග රුක්ෂයේ ශක්තිමත් වුණේ. ඔබ දැකලා ඇති ওই නුග ගස් හැදෙද්දී සම්පූර්ණයෙන්ම මුල් ගහ බදා ගන්නවා. මුල් ගහ බදාගෙන අර ඒ මුල් ගහේ තියෙනවා යම් මේ සුවිශාලයට හැදිච්ච අතු ඒ අතු තමන්ගේ මූල පද්ධති වලින් වහනවා. වැහුවට පස්සේ ඒ අතු වල සම්පූර්ණ පෝෂණය නැතු වෙනවා. ඒ අතු ඉබේම මැරිලා යනවා. ඊට පස්සේ අතු කඳන් පිටින් කඩාගෙන දාලා නුග ගහත් කඩාගෙන වැටෙනවා. හැබැයි කඩන් වැටුණාට එයාගේ කෑලි අර ගහේ තියාගෙන තමයි එයා ඉන්නේ. ඔබ දැකලා තියෙන නුග ගස් හැදෙනකොට මහ පලාතක් වහගෙනනේ හැදෙන්නේ. ඒ පලාත වැහෙන්නේ පිංගුතුනේ ගහේ කෑලි 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 කැඩි කැඩි වැටෙනවා. ඒ වැටෙන ඒ වගේ යලි මුල් හටගෙන මහා පලාතක් නුග ගස් වහ ගන්නවා. මේ අහලක ආයේ වෙන ගහක් හැදෙන්න තියන්නේ නැහැ නුග ගහක් හැදුනොත් එහෙම. ඉතින් ඕන් ඔය වගේ මේ සම්පූර්ණ එරඹදු ගහේ හිටපු දේවතාවාගේ විමානේ ටිකෙන් ටිකේ නොපෙනී ගියා. ටික ටික හානි සිද්ධ වෙනකොටයි එරඹදු ගහේ හිටපු දේවතාවාට සිහි උපන්නේ. අනේ මං එදා මගේ මිත්‍රයා මට අනුකම්පාවෙන් කියපු දේ නොසලකා හරපු නිසා නේද මේ නස්පැත්තිය. මෙහෙම කියලා අඬ මේන මේ ගාථාව කියලා තියෙනවා. සිඟිති කාලේ මේ නුගරක දැක මං ගොඩාක් සතුටු වුණා. උස මහතට විශාල වී දැන් මා තුල බියක් උපදවයි. හංස රජා මහමේරුව වගේ උසට කිව් වදන් අයියෝ මං පිළිගත්තේ නෑ. බලන්න මේ වචනේ. අර හංස රාජයා මහමේරුව වගේ උසට ඒ හංස රාජයාගේ උසස් භාවය පෙන්වුවේ. කොච්චර දුරක් දැක්කද? ඒ දුර දැකලා තමයි අවවාදය කළේ. ඒ අවවාදෙ පිළිගත්තේ නෑ. අනේ දැන් මං මහා බයක් ඇති වෙලා මගේ හිතේ සැනසීම නැති වුණා. එහෙම කිව්වා කියලා ප්‍රශ්නේ විසඳුන්නේ. ඔය වගේමයි පිංගුතුනේ මේ ජීවිතේ අපිට යම්ී අවවාද අනුශාසනා ලබා දෙන ගුරුවරු ඊළඟට අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන මහා සංඝරුවන ඊළඟට අපේ ආදරණීය දෙමව්පියෝ අපිට යම් දුරක් දැකලා යම් ඈතක් දැකලා අවවාද අනුශාසනා කරනවනේ. ඒ අවවාද අනුශාසන අපි හැල්ලුවට ගත්තොත් එහෙම. ඒකට කියන්න තියෙන වචනේ ඒකනේ. ඒ අවවාද අනුශාසන අපි හැල්ලුවට ගත්තොත් ගණන් ගන්නේ නැතුව හිටියොත් ඔය එරඹදු ගහේ හිටපු දේවතාවට වෙච්ච නස්පැත්තිය වගේ එකක් තමයි මේ ජීවිතවලට වෙන්නේ. ගොඩාක් ජීවිතවල ඒක දකින්න ලැබෙනවා. අකීකරුකම. තමන්ට එකපාර පුංචිවට තියෙන දෝෂයක් තමන්ව කොතෙන්ටද අරගෙන යන්නේ කියලා නොතේරෙන්න පුළුවන්. හැබැයි නුවණැති උතුමන්ට ඒක තේරෙනවා. ඒ තේරුම් අරගෙන යම් වචනයක් කියනකොට අපේ ගාව තියෙනවා නම් අඩු ගානේ කීකරුකම චූටි අංකුරයක් විදියට හරි. චූටි අංකුරයක් විදියට හරි තියෙනවා නම් ඒ කීකරුකම කියන යහපත් දේ. අනේ මම මේක පුරුදු කරන්න ඕන කියලා. රැකෙනවා. ගොඩාක් අයට අංකුර මාත්‍රයක්වත් කීකරුකම නැහැ. ඒ නැති වුණාට පස්සේ ඉතින් එතන විනාශය තමයි. එහෙම ජාතක පුවතකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මිගාලෝප නමින්. අද අපි මේ මිගාලෝප ජාතකෙත් ඉගෙන ගන්නවා. ඒ ජාතක කතාවට පසුබිම උනේත් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉද්දී. සෙවන් නුවර එක්තරා තරුණෙක් ඊටාම ශ්‍රද්ධාවෙන් බුද්ධ ශාසනය මහාන වුණා. ශ්‍රද්ධාවෙන් මහාන වුණාට මොකද ටික කාලයක් යනකොට මෙයාට තමන්ගේ ආචාර්යයන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා අමතක වුණා.
හිතුමනාපෙට වැඩ කරන්න පටන් ගත්තා. වැඩිහිටි භික්ෂූන්ගේ අවවාද අනුශාසනා ගණන් ගන්න හිතුවක්කාරයි. අනේ භික්ෂුන් වහන්සේලාට කරදරයක් වෙන විදිහට ඔහි හැසිරෙනවා. බේරන්න බැරුව ගියා. අවසානයේ අනිත් භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුවට අවවාද කරන්න පටන් ගත්තා. ආශ්මතුනි ඔක කරන්න එපා. කරන්න එපා කියලා යමක් කියනවාද ඒකම කරන්න දඟලනවා මෙයා. යකීකරු පුද්ගලයාගේ ස්වභාවයනේ. එපා කියන එකම කරන්න උත්සාහවත් වෙනවා. අවසානයේ භික්ෂුන් වහන්සේලා කල්පනා කළා මේක අපට හදන්න පුළුවන් එකක් නෙවෙයි. අපි මෙයාව එකතු කරගෙන යන් බුදුරජාණන් වහන්සේ ළඟට. භාග්‍යතුන් වහන්සේ ළඟට එකතු කරගෙන ගියාම බුදුරජාණන් වහන්සේ ඇහුවා. හැබැයිද භික්ෂුව මේ කියන්නේ ඔබ මේ වැඩිහිටි භික්ෂූන්ගේ වචන වලට ඇහුම්කන් නොදෙන දුර්වච අකීකරු කෙනෙක් කියලා මේ සුවච භාවයක් අහලකවත් නැති කියන්නේ හැබැයිද? බිමට රවාගෙන කිව්වා අනේ එහෙමයි ස්වාමීනි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා භික්ෂුව ඔබ අකීකරුව හිටියේ මේ ආත්මේ විතර නෙවෙයි. කලින් ආත්මිකත් ඔබේ ඔය අකීකරුකම කියන නරක පුරුද්ද පිහිටලා තිබුණා. ඔබ තිරිසන් යෝනියේ ඉද්දී ඔය අකීකරුකම තිබ්බා. ඒ තිබිච්ච නිසා නුවණැත්තන්ගේ වචනට ඇහුම්කන් දුන්නේ එපා කියපු දේ කරන්ට ගොහින්ලා අන්තිමේ කෑලි වෙලා වෙනසලා ගියේ. දැන් මේ ජීවිතෙත් බුද්ධ ශාසනය මුණ ගැහිච්ච මොහොතේ සත්පුරුෂ උතුමන්ගේ නුවණැත්තන්ගේ අවවාද පිළිගත්තේ නැති වුණොත් ඔබේ ජීවිතේට විනාශයමයි භික්ෂුව කිව්වා. අනෙක් භික්ෂුන් වහන්සේලා එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙයාගේ අකීකරුකම් අපට දැන්නම් පෙනේ. අතීත අකීකරුකම් අපි දන්නේ නැත. ස්වාමීනි අකීකරුකමක මහා අවාසනාවන්ත ඉරණම ගැන අපි කොයි කාටත් ඒ අතීත පුවත ගෙනහැර දැක්වීමෙන් දැනගන්න පුළුවන් වේවි. ඒ නිසා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවට අතීතයේ සිද්ධ වෙච්ච මේ මහා නස්පත්තිය අප ගැන අනුකම්පාවෙන් දේශනා කරන සේක්වා කියලා ඉල්ලුවා. එතකොට බලන්න මේ හැම තැනකම අපිට ගන්න වටින දෙයක් තියෙනවා. ධර්ම දේශනාව කෙරෙහි දක්වා තියෙන ගෞරවය. මේ හැම ජාතක පුවතක්ම වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ භික්ෂුන්ගේ ආරාධනාවකින්. යම් පසුබිමක් එදිච්ච ගමන් බුදුරජාණන් වහන්සේ සුළු කාරණාවක් ඉස්මතු කරනවා. ඊට පස්සේ උනන්දුව තියෙන භික්ෂුන්ට. භික්ෂුන් වැඳලා ඉල්ලනවා. ස්වාමීනි අපට අනුකම්පා කරලා ඒ අතීත පුවත දේශනා කරනසේක්වා. ධර්ම ගෞරවේ මුලට දීලා තමයි ධර්මයේ ශ්‍රවණය කළේ. ඒ නිසාමයි මේ දේශන අවසානයේ මේ හැම ජාතක කතාවක්ම පුදුම සාරවත්නේ. මාර්ගඵලලාභීන් බිහි කළානේ. අද මේ ජාතක කතා සැක කර කර ජාතක කතාවලට එක එක කතන්දර හදාද මේවා මේ පහුකාලීනව කිය බෙර ගහන උගතුන් යයි කියාගත්ත පිරිසක් ඉන්නවා. මේ ජාතක කතා විවේචනය කරන පිරිසක් ඉන්නවා. ඒ අයන්ට අමතකයි මේ හැම ජාතක කතාවක්ම නුවණැත්තන්ට ධර්මාවබෝධය ඇති කළා කියලා. මේවා විස්මයජනක සරු ධර්ම. කෙලෙස් දුරු කර වූ ධර්ම. මේ ජාතක පුවත් ශ්‍රවණය කරලා එක තැන 500 නම එක තැන 1000 නම ධර්මාවබෝධ කරලා තියෙනවා. රහතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. ඒ නිසා ජාතක පුවතක් ගැන අපි එහෙම හොඳට තේරුමක් ඇති කරගන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ භික්ෂුන්ගේ ආරාධනාවෙන් මිගාලෝප ජාතකේ වදාලා. ගොඩාක් ඉස්සර කාලේ මේ සිදුවීම වෙද්දිත් බරණැස රාජ්‍ය කළේ බ්‍රහ්මදත්ත කියලා රජෙක්. ওই කාලේ අපේ මහා බෝධිසත්වය උපන්නේ තිරිසන් යෝනියේ ගිජුලිහිණින් අතරේ. අපරන්න කියලා ගිජුලිහිණියෙක් වෙලයි අපේ බෝධිසත්වයෝ ඒ කල වාසය කළේ. අනුපිළිවෙලින් වැඩෙනකොට මේ අපරන්න කියන ගිජුලිහිණියා මහා ගිජුලිහිණි පිරිසක නායකයා බවට පත් වුණා. ගිජ්ජකූට පර්වතයට වෙලා ගිජුලිහිණි පිරිසගේ රජුරෝ විදිහට මේ අපරන්න ගිජුලිහිණියා වාසය කළේ. ඔය අපරන්න ගිජුලිහිණියාට එක පුතෙක් ලැබුණා. ආන් මේ පුත්‍රයාට තමයි කිව්වේ මිගාලෝප කියලා.
ওই මිගාලෝප තරුණ වයසට එනකොට මේ අපරන්න ගිජුලිහිනියා වගේමයි හොඳ ශක්ති සම්පන්නයා. අනෙක් ගිජුලිහින් අතරේ කැපී පෙනෙන ශක්තියක් මේ මිගාලෝපට තිබ්බා. මිගාලෝප තමන්ගේ ශක්තියෙන් මත් වෙච්ච කෙනෙක්. අනෙක් ගිජුලිහින් අතරේ මෙයා ඉගිල්ලෙද්දී වැඩ දානවා. අනෙක් ගිජුලිහිනින්ට වඩා ගොඩාක් උඩට මෙයා යනවා. අනෙක් ගිජුලිහිනින්ට තමන් ඉහළ අහසේ ඉඳලා කෑ ගහලා පෙන්නනවා මේ බලාපල්ලා මාගේ වැඩ කියලා. එතකොට මෙතන තරුණ ගිජුලිහිනින් නම් මෙයාගේ වැඩ දැක දැක සතුටු වුණා. නමුත් මෙතන හිටියා වැඩිහිටි ගිජුලිහිනියෝ. ඒ ගිජුලිහිනිය කල්පනා කළා මෙයාට උඩට යන්න පුළුවන් තමයි. හැබැයි මෙයා සීමාව දැනගන්න ඕන. සීමාව දැනගත්තේ නැත්නම් මෙයා වෙනසේවි. එහෙම හිතලා අපරන්න ගිජුලිහිනියා ළඟට ගිහිල්ලා මේ මිගාලෝප කියන පුත්‍රයා ගැන පැමිණිලි කළා. ආන්න ගිජුලිහිනිය ඔබේ පුත්‍රයා උඩ ආකහේ ඈතට නැගි යනවා. අපිත් අවස්ථා දෙකක තුනකදී කිව්වා පුතේ ඕක සීමාව නොදැන කරන්න එපා කියලා. එහෙම උන්දට වගක් නෑ. එපා කියනකොට එපා කියන එකම කරන ජාතියේ පුතෙක් තමයි උන්දා. අපි කියන එක අහන කෙනෙක් නෙමෙයි. ඒ නිසායි මේ බැරිම තැන උගේ බේරුමක් වේවා කියන අදහසින් ඔබටම මේක කියන්න ආවේ. එතකොට අපරන්න කියන මහා ගිජුලිහිනියා ඒ අයගේ වචනේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. පිරි අරගෙන මිගාලෝපව කැඳෙව්වා. කැඳවලා කිව්වා "ඒයි මිගාලෝප මේ බලාපන් පුතේ. උඹට පුළුවන්කම තියනවා තමයි උඹේ ශරීර ශක්තිය නිසා අනිත් උන්ට වඩා උඩ ආකහේ නැගී පියඹා යන්ට මිගාලෝප මේක අහපන්. මං කියන වචනේට හොඳට සුවච වේයන් කීකරුවයන්. උඹ ආයේ ආකහේ නැගි යනකොට සීමාව දැනගෙන ඵලයන්. උඩුවතට නැගි ගියොතින් උඹේ විනාශයට යනකම් උඹවත් දන්නේ නැති වෙයි. පුතේ උඹ මෙන්න මේක හොඳට මතකේ දරාගනි. මේ අහපන් මිගාලෝප හිතට ගනින් වැඩිහිටියන්ගේ ඔවදන්. උඹ ඔය උඩ ආකාශේ නැගී බොහෝ ඈත පියඹා යාම මං කැමති දෙයක් නන් නොවේ. ආයේ උඩට යන්න එපා. උඹ ඔය උඩු අහසේ සේවනය කරන්නේ Tamanට හිමි තැන නෙමෙයි. ඔය අහසේ උඹ නිදහසේ හැසිරුණාට උඹ සීමාව නොදැනයි පුතේ. සාමාන්‍ය ගිජුලිහිනියෙක් ඉගිලෙන සීමාවක් තියෙනවා. ඒක නොදැනයි උඹ ඔය කටයුතු කරන්නේ. එතකොට බලන්න අර මේ ගුණවත් වැඩිහිටියන්ගේ ස්වභාවයේ සැක කළ යුතු සැක කරනවානේ. මේ අකීකරුකම හටගෙන එද්දිම අනිත් වැඩිහිටියෝ සැක කළා. ඒ සැකේ ඒ විදිහටම අපරන්න කියන බෝසත් ගිජුලිහිනියටත් තිබුණා පුතේ ඔය විනාශයට යන්නේ. උඹේ ඔය අකීකරුකම තමයි තියෙන දෝෂේ. ශක්තියද දෝෂේ? ශක්තිය නෙවෙයි දෝෂේ. අකීකරුකමයි දෝෂය. දැන් වැව් තියෙනවා. වැව් වල බෝඩ් ගහලා තියෙනවා. ගැඹුරු තැන්වල මෙතන ගැඹුරුයි. මෙතන නාද්දී මෙතන නානවා නම් මෙතන නාද්දී පරිස්සමෙන්. එහෙම නැත්නම් මෙතන නෑමට භාවිතා නොකරන්න මෙතන ගැඹුරුයි ගහලා තියෙනවා. ඉතින් Tamanට වතුරේ ඌණ සෙල්ලමක් දාන්න පුළුවන් කියලා පොඩ්ඩක් පීනීමේ හැකියාවක් තිබුණාට පස්සේ මත් වෙනවා. මත් වෙලා එපා කියපු තැනින් බහිනවා. දැන් පීනීමේ හැකියාව Tamanට තියෙන්න පුළුවන්. Tamanට වතුර ඇතුලේ ගොඩක් මේ ඇතුළට කිමිදෙන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් එතන භයානක තැනක් කියලා අවවාදේ ගහලා තියෙද්දි ඕන්න Tamanගේ හැකියාව ගැන අදහසේ යනවා. ගිහිල්ලා අපි හිතමු වතුර ඇතුලේ එකපාර කෙන්න පෙරලෙනවා. වතුරේ සීතල වැඩිකමට කෙන්න පෙරලනවා. කෙන්න පෙරලිච්ච ගමන් Tamanගේ පීනීමේ හැකියාව ඔක්කොම ඉවරයිනේ. එපා කියපු තැන හිටපු නිසා බේරෙන්න විදිහකුත් නැහැ. එහෙම යට යනවා. ඊළඟට ඔය තරුණ වයසේ දරුවන්ට වෙන එකක්. හරි අඩු වයසින් දැන් ළමයි මැරෙනවනේ මේ බයික් නිසා. බයික් අරගත්තට පස්සේ බයික් එකේ යා යුතු සීමාව එයා දන්නේ. බයික් එකේ නම් මීටරේ තියෙනවනේ.
බයික් එකේ යෑම පිණිස මීටරේ තියෙනවා. මීටරේ දිහා බලාගෙන මෙයාත් පුළුවන් වේගයෙන් යනවා. නමුත් යම් වාහනයක් තමන්ගේ පාලනයෙන් තබා ගැනීමේ සීමාව ගැන අදහස නැතුව යනවා. අන්තිමේ ගිහිල්ලා ඉතින් කොහේ හරි හැප්පිලා කුඩු වෙලා එක්කෝ අතපය කඩා ගන්නවා, එක්කෝ ජීවිතේම වනස ගන්නවා. ඒ නිසා මේ වැඩිහිටියන්ගේ ඕදන කියන එකට හොඳට හිස නමාපන් කිව්වා. උඩ අහසට නැගුණු විට පුතේ හතරැස් කුඹුරක් වගේ මේ පොළොව පෙනෙනවා. එතකොට ඊට වඩා උඩට යාම නවත්තපන් පුතේ. ඉන් එහාට උඩට යන්න එපා. පියාපත් යානා තිබෙන අහසින් යන තව කුරුල්ලෝ ඉන්නවා. උනුත් උඩට යන්න ගිහින් සුළඟේ වේගයට හසු වී මැරී ගියා පුතේ. වැරදිච්ච තැන් කියලා දුන්නා. ඔය වගේ ඉගිලෙන්න පුළුවන් සත්තු මෙහෙම තමන්ගේ පුළුවන්කම් වලට වැඩ දාන්න ගිහිල්ලා වෙනසිලා ගියා. අහස පොළොව වගේ ඔවුන් දහස් වසර ආයු ඇතිව සිටියේ. ඉහළ අහසේ යන්ට ගොහින් එබඳු කුරුල්ලෝ පවා මැරී ගියා පුතේ. ඔහොම කිව්වා. එතකොට මෙහෙම කියපුවාට පස්සේ මේ කුරුල්ලා නිකන් අහගෙන ඉන්නවා. කවුද මේ කුරුල්ලා? මිගාලෝප. අහගෙන ඉන්න හින්දා බෝධිසත්වයෝ මේක තව පැහැදිලි කළා. පුතේ හොඳට අසාපන්. දැන් මේ කිව් සීමාව ඉක්මවා ගියාට පස්සේ තියෙන්නේ කාලවාත තලය. ওই කාලවාත තලයට ගියාට පස්සේ ඒ කාලවාත තලයේදී උඹට ලොකු අනතුරක් වෙන්නේ. නමුත් පුතේ ඒක විනිවිද යද්දී ඊළඟට හම්බ වෙන්නේ වේරම්බ වාතේ. කාලවාතෙන් උඩට චුට්ටක් හරි ගියොත් උඹ වේරම්බ වාතයට අහු වෙනවා. කාලවාත සීමාව උඹ දන්නේ. ඒ නිසා කාලවාතේ හම්බුනාට පස්සේ එතනින් උඩට ගියා කියන්නේ නම් පුතේ උඹ වෙනසුණා කිව්වා. ඉතින් මේක අහගෙන හිටියාට මිගාලෝප මේක ගානකට ගත්තේ නෑ. දවසක් එපා කියපු හින්දාම ගියා උඩට. යද්දී දැන් මිගාලෝප පහළ බලනවා. පහළ බලද්දී පේනවා පොළොව හතරැස් කුඹරක් වගේ. මේ හතරැස් කුඹරක් වගේ පොළොව පේන්නේ කාලවාත තලයේදී. හතරැස් කුඹුර වගේ පේනකොට එතනින් උඩට නම් යන්න එපා කියලා කිව්වනේ. ඒක මතක් වුණා. මතක් වුණාට ඒ අවවාදී ගානකට ගත්තේ නෑ. ඉහළට ගියා. කාලවාතේ විනිවිද ගිහින් වේරම්බ වාතයට මුහුණට මුහුණ හම්බ වුණා. මේ වේරම්බ වාතය කියලා කියන්නේ කුරුල්ලෙකුට දරන්න පුළුවන් එකක් නෙමෙයි. අහසේදී මේ මිගාලෝප කියන ගිජුලිහිනියා කෑලි කෑලි වෙන්ගුණා කියනවා. අර වේරම්බ කියන සැඩ වාතයට අහු වුණා. කෑලි කෑලි වෙන්ගුණා. අඩු ගානේ අනික් ගිජුලිහිනින්ට දකින්ට පහලට වැටෙන්න කෑල්ලක්වත් ඉතුරුන්නේ. සම්පූර්ණ කුඩු වෙලා ගියා. ඉතින් ඒ ගිජුලිහිනියා යලි නොපෙනී යනකොට තේරුම් ගත්තා අපරන්න ගිජුලිහිනියා තමන්ගේ පුත්‍රයා අවවාද ඉක්මවා ගියා. අවවාද සීමාව ඉක්මවා යාම නිසා වෙනසුණා කියලා. ඉතින් ඒ ගිජුලිහිනියා අකීකරුකම නිසාමයි වෙනසුනේ කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මෙන්න මෙහෙම ගාථා වදාලා. අපරන්න නමැති වැඩිහිටි වූ පිය ගිජුලිහිනියාගේ බස පුතා කළේ නෑ. කාලවාතයේ පසුකොට උඩු අහසට නැංගා. වේරම්බ වාතයේ වසඟයට හසු වුණා. සිය පියාගේ අවවාද ගණනකට ගත්තේ නැති නිසා මිගාලෝප මරණයට පත් වුණා. ඔහු නිසාම යැපෙමින් සිටි තමන්ගේ අඹදරු සෙමත් මහ විපතට පත් වුණා. මේ අයුරින් ගුණ නුවණැති වැඩිහිටියන්ගේ අවවාද නොපිළිගන්නා අය පෙන්වා දෙන සීමාවන් ඉක්මවා ගොහින් වෙනසී ගිය ගිජුලිහිනියාසේ බුදුරජුන්ගේ අවවාද නොපිළිපදින ශ්‍රාවකයෝ හැම දිනාම වෙනසී යනවා. බුදු කෙනෙක් ලෝකයට අනුකම්පාවෙන් අවවාද කළේ අනුශාසනා කළේ ඒ අවවාද අනුශාසනා යම් කෙනෙක් පිළිගන්නේ නැත්තම් ඒවා ගණනකට ගන්න නැත්තම් ඒවා හිතින් අත්හැරලා දාලා කටයුතු කරනවා නම් ඒ කෙනාට සිද්ධ වෙන්නේ අර මිගාලෝපට සිද්ධ වෙච්ච නස්පැත්තීමයි කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් භික්ෂුන් වහන්සේලාට කීකරුකමක තියෙන වටිනාකම තදට දැනුණා. අර අකීකරු වෙච්ච භික්ෂුවත් ඇස් ලොකු කරගෙන අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ අහනවා, මහණනි දන්නවද එදාත් අවවාද අහන්නේ නැතුව වෙනසිච්ච මිගාලෝප කවුද කියලා? මෙයා තමයි කියලා.
අර භික්ෂුව පෙන්නවා. එදා අපරන්න කියන ගිජලිහිනියාව සිටියේ මහබෝධිසත්වයෝ වන මමය කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක කතාව නිමා කළේ. මේ ජාතක කතාවෙනුත් භික්ෂූන් බොහෝ දෙනෙක් තමන්ගේ ජීවිතයට සෙත සලසා ගත්තා. ඒ තමයි මිගාලෝප ජාතකේ. දැන් අපි මේ කතා කරමින් හිටියේ මුලින්ම පලාස ජාතකේ. පලාස ජාතකේ අවසානයේ සිද්ධ වුණේ මොකද්ද? අර වැඩුණු නුගරුක අනුපිළිවෙලින් වැඩිලා සම්පූර්ණයෙන් එරඹදු ගහේ අතු ඔක්කොම කඩා දැම්මා. අවසානයේ එරඹදු ගසේ මහා කඳත් සම්පූර්ණයෙන්ම තමන්ගේ මූල පද්ධතියෙන් වසා ගත්තා. අර රුක්ෂ දේවතාවගේ විමානේ නොපෙනී ගියා. ඒ රුක්ෂ දේවතාවට යන එන මං සම්පූර්ණයෙන්ම නැතුව ගියා. භාග්‍යතුන් වහන්සේ රුක්ෂ දේවතාවට වෙච්චි නස්පැත්තිය ධර්මය අහගෙන හිටපු භික්ෂුන් වහන්සේලාට මෙන්න මෙහෙමයි වදාළේ. යම් කිසිවක් වැඩෙනා විට එයට පිහිට සැදූ තැනත් එයින් නැසෙනම් එබඳු දෙයක් වැඩී යාම නුවණැත්තෝ කිසිදා නොකලෝය ප්‍රශංසා. අනාගතයේ මෙයින් විපත් වේ යයි සලකා ඒ ගැන සැක කළ යුතුයමයි. මුලි නුපුටා එය වනසා දමන්ටමයි වෑයම් කළ යුත්තේ. බලන්න පින්වතුනි, ඒක කොච්චර අර්ථවත් එකක්ද කියලා. යම් කිසි දෙයක් අපේ ජීවිතය තුල වැඩෙනකොට අපේ ජීවිතේටම විනාශෙ කැඳෙනවා නම් ඒ බඳු දෙයක් වැඩි යාම නුවණැත්තෝ ප්‍රශංසා කරන්නේ. ඒ බඳු දෙයක් තමයි පින්වතුනි රාගය. රාගය අපේ තුල හට ගන්නවා. රාගේ වැඩිලා අවසානයේ රාගය විසින් අපිව විනාශ කරනවා. ඒ බඳු දෙයක් ද්වේෂය. ඒ බඳු දෙයක් මෝහය. ඒ බඳු දෙයක් තමයි ඔය ගොඩාක් නරක පුරුදු මත්පැන් වලට එබ්බැහි වීම. ඊළඟට ඒ බඳු පුරුද්දක් අකීකරුකම, දඩබ්බරකම, හිතුවක්කාරකම, මේ ආදී කොට බොහෝ අකුසල් අපේ ජීවිත තුල තියෙනවා. ඒ අකුසල් හටගන්නේ අපි තුලමයි. අපේ තුලම හටගන්න අකුසලයේ පින්වතුනි අපිවම වනසනවා. හරියට එරඹදු ගහ උඩ හැදිච්චි පුංචි නුග අංකුරය අන්තිමේ එරඹදු ගහම වනසලා දැම්මා. එරඹදු ගහට කිසිම හිතානුකම්පාවකින් තොරව එක දිගට ආක්‍රමණයක් කළා අර නුග ගහ. ඔය වගේ මේ సంతාන ඇතුලේ හටගන්න චූටි දෝෂ ඒක පුංචියට තමයි හටගන්නේ. ඒ පුංචියට හටගන්න එක තමයි අවසානයේ මහා විනාශයක් මේ ජීවිතේට කරන්නේ. මහා විනාශයක් කරනවා. ඒ නිසානේ අපි පින්වතුන්ලට මතක ඇති මේ ජාතක කතා දේශනා මාලාව ආරම්භයේදීම කියලා දුන්න ජාතක කතාවක් තිලමුට්ටි ජාතකය. ඒ තිලමුට්ටි ජාතකයේ ඔබට මතක ඇති රාජකුමාරයා තලමිටක් හොරකම් කරනවා. රාජකුමාරයා තලමිට හොරකම් කරනකොට දිසාපාමොක් ආචාර්යින් මේක දැක්ක ගමන් කළේ මොකද්ද? උණ පතුරක් කඩාගෙන පිටිපස්සේ පාර හිටින්න ගැහුවා. ඒ ගැහුවේ මේ දිසාපාමොක් ආචාර්යින් කියන ගුරුවරයාට ළමයින්ට ගහන පිස්සුවක් තිබ්බද? ඒ දිසාපාමොක් ආචාර්යතුමාට මේ ළමයින්ට එහෙම පහර ගහන්නේ නැතුව වෙන ආදර කරුණාවෙන් කියන්න තිබ්බේ නැද්ද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ආචාර්යවරයා දන්නවා ගුරුවරයා මේ ශිෂ්‍යයාව দমনය කිරීමේ සීමාව. ඒ කාලේ ආචාර්යවරු පිදුම් ලැබුණේ. ඒ කාලේ ආචාර්යවරු කියලා කියන්නේ ශිෂ්‍යයෝ ඉදිරියේ පිදුම් ලැබූ. ශිෂ්‍යයෝ ඉදිරියේ හැමතිස්සෙම ශිෂ්‍යයාට ඉහළින් හිටපු කෙනෙක්. දැන් ආචාර්යවරයාගෙන් ශිල්ප හදාරන ශිෂ්‍යයා රජු වෙනවා. ශිෂ්‍යයා රජු වුණාට රජුරවන්ට ආචාර්යින් වඳින්නේ නැහැ. ආචාර්යින් කියලා කියන්නේ රජුගේ වන්දනාව ලබන කෙනා. ආචාර්යවරයාට වඩා නිලයෙන් ඉහළ වෙන්න පුළුවන්. ඉතින් එහෙමනේ තිබුණේ ඒ කාලේ. ඒවයි ඉතින් කොහොම වෙනස් වුණා මේ සුද්දාගේ බටහිර ක්‍රමයට අපි නතු වෙලා ගියපු නිසා.
අද කාලේ ගුරු ගෞරවයකින් තොරව ගුරුවරු හොයන්නේ ළමයි තලයේ ලකුණු දාගන්නනේ අද වර්තමාන වෙනකොට ගොඩක් වෙලා තියෙන්නේ. ගුරුවරු උත්සාහ කරනවා ළමයින්ගෙන් ලකුණු හොයාගන්න. මොනවා කර කර හරි. ඒ ඇරෙන්ට ගුරුවරයා ගෞරවාන්විත චරිතයක් වෙනවා නම් හරි අඩුවෙන් මේ කාලේ දකින්න ලැබෙන්නේ. හරිම අඩුවෙන්. අර දිසාපාමුක් ආචාර්යින් සුදුසු සැනේදී කළ යුතුම දේ කළා. මේ රජුගේ පුත්‍රයා කියලා හිත හිටියේ නෑ. ගැහුවා පාර තුනක්. යලි නොකරන්න පහර තුනක් ගැහුවා. හොඳට උණපතුරේ පටි දෙක වගේ පිටිපස්සේ හිටින්නම වැදුනා. එදා මේ රාජකීය පුත්‍රයා පිටිපස්ස අතගගා හිතුවා. හරි අද මට ගැහුවනේ. මම මේකේ වාඩුව ගන්න. මම රජ වෙච්ච දවසට මම මේකේ වාඩුව ගන්නම් කියලා. ඒ ගුටි කාපු කුමාරයා පස්සේ කාලෙක රජ වුණා. රජ වුණාට පස්සේ සිංහාසනේ ඉඳලා ආචාර්යින්ව කැඳවනවා. ආචාර්යින් ඉස්සරහට ආවට පස්සේ ආචාර්යින්ට කිව්වා ආචාර්යිනි මතකද එදා චුට්ටි තලමිටක් නිසා මට උණපතුරෙන් තැලූ හැටි මතකද? ඒ උණපතුරෙන් ගහපු ගුටියේ වේදනා තාමත් දැනේ. ඒක මට තාමත් අමතක නැත. ඒ නිසා ආචාර්යිනි රජුගේ පුතුටයි දඬුවම් කළේ. දැන් ඒ පුතු රජ වී සිටි. දැන් දඬුවම් විඳින්න ලැහැත් වෙන්න කිව්වා. එතකොට දිසාපාමුක් ආචාර්යින් චුට්ටක්වත් කලබලයක් නැහැ. ආචාර්යින් කිව්වා රජතුමනි ඔබතුමා සිහසුනේ සිටිද්දී මට දැනෙන්නේ සතුටක්. මොකද අද සිහසුන මත රජෙක් සිටින්නේ එදා මාගේ දණ්ඩනය නිසා. මා එදා දඬුවම් නොකළා නම් අනේ මේ පොඩි තලමිටක් නේ ඕක මොකක්ද කියලා අතහැරියා නම් අද සිහසුන මත රජෙක් වෙනුවට මං පහරන ගම් පහරන දාමරික සොරෙක් සිටිනු ඇත. ඔබට සොරකම කියන ලාමක දේ පුරුදු වෙන්න දුන්නේ මං අංකුරේ යම් ලාවට හටගෙන එනකොටම නසලා දැම්මා. අද ඒ නිසා මාගේ netumaනේ සිහසුන මත උටුන්නක් දැරූ රජෙක් සිටියේ. එහෙමයි තේරුවේ. එතකොට රජුරුව ඉදානම් ඉතින් ඒ රජුරුව හොඳට තේරුම් ගත්තා. ඒ කාලේ එහෙම තේරුම් ගැනීමේ දක්ෂතාවයකුත් මිනිසෙන්ට හරියට තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේක අපි හොඳට තේරුම් ගත යුතුයි. යම් කිසිවක් වැඩෙන්න දීලා ඒ වැඩෙන එක අපිටම විනාශ කියනවා නම් ඒ වගේ දේවල් වැඩෙන්න දෙන එක නම් නුවණැත්තෝ ප්‍රශංසා කළේ නෑ. ඒ සැක කළ යුතු තැන සැක කළ යුතුමයි. මොකද චූටි නරකක් වුණත් නරකක්මයි. නරක කියන එක චුට්ටක් වුණත් නරකක්මයි. ඒ නිසා ඒ තැන සැක කළ යුතුමයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඔය පලාස ජාතකේ වදාරලා අවසානයේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව අහන්න එතන භික්ෂුන් වහන්සේලා බොහෝ දෙනෙක් හිටියා. 500 නමක් දහම් කතාව ශ්‍රවණය කරමින් හිටියා. අර සිවුරු අරින්ට හිටපු භික්ෂුව එතන හිටියා. ඒ භික්ෂුවගේ ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා එතන හිටියා. හරිම සුන්දරයි මේ ධර්මය. මේ දේශනාව අවසානයේ පලාස ජාතකයේ අවසානයේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි එදා අනතුරු වේලාසනින්ම දැක රුක්ෂ දේවතාවාට සැක කළ යුතු තැන ගැන අවවාද අනුශාසනා කරපු ස්වර්ණහංස රාජයාව සිටියේ මහා බෝධිසත්වයෝ වන මමය කියලා භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත අවසන් කළේ. නිසා හොඳට මේ ජාතක පුවතේ අවවාදය අපේ හිතට අරගෙන අපිටත් සැක කළ යුතු තැන සැකකොට අපේ ජීවිතයට අනතුරු කරන කාරණා බැහැර කරගන්නත් අපේ ජීවිතේ සුන්දර කරන සොඳුරු ධර්මයන් එකින් එක නමුත් අපේ ජීවිතයට එකතු කරගන්නත් මේ ගෞතම සාසනේ ධර්මාවබෝධයෙන් සැනසීම උදා කරගන්නත් අප හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් පළමු කොට අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට, සක් දෙවිඳුන්, සතරවරන් දෙවිවරුන්,
සෙන්පති දෙවිවරුන් ප්‍රධාන කොට සදෙව්ලෝක වාසී දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී දෙවිවරුත් ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරුත් සාදරයෙන් පින් අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දෙනාට දෙවිවරු සලසත්වා. විශේෂයෙන් ඒ උපන්දිනයේ සමරන පින්වත් සදෙව් සුභාසිත පුතාට සියලු දෙවියන්ගේ ආරක්ෂා දෙවිවරු නොඅඩුව සලසත්වා. දෙවියෝද සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. අපගේ ගුරු දෙවිඳුන්ට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. මාර්තු මාසේ 17 වන දිනට 6 වෙනි උපන්දිනය සමරන පින්වත් එස්.එම්. සදෙව් සුභාසිත පුතාට ආශිර්වාද පිණිසමයි අද මේ ධර්මානුශාසනා සිදු කෙරුණේ. ධර්ම දානමේ පිනේ ආශිර්වාදයත්, බුද්ධ රත්නයේ ආශිර්වාදයත්, ධර්ම රත්නයේ ආශිර්වාදයත්, සංඝ රත්නයේ ආශිර්වාදයත්, පින් අනුමෝදනාවෙන් සතුට වෙන සියලුම දෙවියන්ගේ ආශිර්වාදයත් පින්වත් එස්.එම්. සදෙව් සුභාසිත පුතාට සැලසී ඒ පුතාට නිදුක් නිරෝග සුවයම ලැබේවා. දීර්ඝායුෂ සම්පන්නියම ලැබේවා. ගෞතම සාසනයේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබූ ශ්‍රාවක පුතෙක් බවට පත් වෙලා කල්යාණ මිත්‍ර ඇසුරේ ගුණධර්ම දියුණු කරගෙන බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සසුන තුලම ඒ පුතාට පිහිට පිළිසරණ රැකවරණ සලසා ගන්නට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පුතෙක් බවට පත් වෙන්න වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සිත පතනවා. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයෙන් අද ධර්ම දානයේ සිදු කරන පින්වතුන්ලාගේ නමින් මියගිය සියලු ඥාති සමූහයාට අනුමෝදන් ඥාතින්ගේ පරලෝ ජීවිතේ සැපයටපත් වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන් සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාව. රැස්කල සියලු පුණ්‍ය ධර්මයෝ ඉතාලියේ පදිංචි එස්.එම්. තාමර චන්ද්‍රසේකර මහත්මයාටත්, ජී.කේ. නිදර්සා සංජීවනී මහත්මියටත්, ඒ වගේම ආරේ තලතා ප්‍රියංගනී මහත්මියටත් අනුමෝදන් වෙලා පින්වතුන්ලාට නිදුක් නිරෝග සුවයම සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. විදේශගතව ගෙවන ජීවිතේ කරදර බාධා වලින් තොරව සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා. රැකිරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවටමපත් වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. පවුලේ ඒ සුජීවත්ව සිටින සියලු දෙනා කරන කියන යම් මේ කටයුතු ඇද්ද ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙලා පෙනෙන නොපෙනෙන කරදර බාධා සියල්ලම දුර වෙලා පින්වතුන්ලාට සැනසෙල්ලේ පින් කරගෙන දහමේ හැසිරෙමින් ජීවිත ගත කරන්නට ලැබේවා. ජීවිතයට යහපත සදන කලන මිතුරු ඇසුර නිරතුරුව මුණ ගැසේවා. කිසි කලෙකත් මේ කලන මිතුරු ඇසුර අහිමි නොවේවා. පින්වත් හැම දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාට ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.